මම ප්‍රතිකාරයන් තියෙන පඬිතු විලියම් මල්ලිස් මහත්තයාගෙන බෙහෙතන. මොකද එතුමා බොහෝම පළපුරුදු වෛද්‍යවරයෙක් වුණාට සිංහල හා ඉංග්‍රීසි ප්‍රතිකාරයන්තේ මම ලැබපු එකම ජීවක වෛද්‍යවරයා මෙතුමයි කියලා මට කියන්න වෙන්ටරින් හෙට දෙයක් නෑ. මීටර ඕනේ අපිට. ඒක ගොඩක් වෙලා අල්ලන්නේ නැහැ. මෙන්න මෙහෙම කළා මේ පොඩ්ඩක් බලලා එච්චරයි නාරය. ඊට පස්සේ රාවණ රජුන්ටකි උඩු 10ක් තියෙනවා දැන් අපේ වෙද මාත්‍යාට ඊහා සමානව සනිකව ඕනම දෙයක් කාලයක් ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිකාර සඳහා යොමු වුණාද? දවස් උපරිමයේ 10ක් වගේ 10කුත් නෑ මං හිතන්නේ. මේ දවස් 7ක් 8ක් අතරින් යන්නේ සනික වෙලා ඉවරනවා මට දුන්න සම්මානය පිළිබඳව මම දෙකටන වෙද මහත්තයා කියන්නේ නීලකාදී දෙකටන වෙද මහතා ප්‍රියන්ත ධර්මදාස එතුමාගේ නම. එතුමා දවසක් මෙවැනි වැඩසටහනක මාව හඳුන්වා දුන්නේ දකින්නවාට වඩා කෙනෙක්. අපිත් එක්ක කටයුතු කරන තව වෛද්‍යවරයෙක් ඉන්නවා තරංග හුලංගම වේද පරම්පරාවේ වේද මහතා. එතුමා සමහර අවස්ථාවලදී ප්‍රසිද්ධිය කියන්නේ එතුමාගේ වැඩසටහන වලත් කියන්නේ කලුතරගේ සම්පත් කියන්නේ වේද මහතා මැජික් තමයි. මෙතෙක් මෑත කාලයේදී බිහි වෙච්ච අති දක්ෂතම වෛද්‍යවරයා ඒ තමයි විලියම් අල්විස් වේද මහතා. ජනහඬ රැවුදෙන නාලිකාව YouTube වාහිනී. අයිබෝවන් අදත් සුපුරුදු පරිදි YouTube වාහිනී ඔබේ නාලිකාව තුළින් අපි ඔබ වෙතට පැමිණෙන්නේ සුපුරුදු වෛද්‍ය සාකච්ඡාව සමගින්. වෙනද වගේම වෛද්‍යාචාර්ය සම්පත් කලතරගේ වෙද මහතා අපත් සමග එකතු වෙලා සිටිනවා. අයිබෝවන් කියලා පිළිගන්නා වෛද්‍යතුමනි. පුංචි වෙනසක් කරන්න හිතුවා අපි අපේ වැඩසටහනේ අද. වෙනදට අපි අපේ වැඩසටහන පුරාවටම කතා කරේ වෛද්‍යතුමා සමගින් පමණයි. නමුත් වෛද්‍යතුමාගේ ප්‍රතිකාර මගින් පූර්ණ සුවයටපත් වුණු ස්වාමින් වහන්සේ නමක් අපි අපේ වැඩසටහනට අද එකතු කරගන්නවා. නාතකන ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් වන බදුල්ලේ මෙත්තාවාස ස්වාමින් වහන්සේ තමයි අද අපි සමගින් අපේ වැඩසටහනට එකතු වෙන්නේ. අවසරයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ කෙනෙක් ලෙසට පැවිදි ජීවිතයට එකතු වුණේ කොයි වගේ වකවානුවකද? ඒ පිළිබඳව විස්තර ටිකක් අපිත් එක්ක බෙදා හදා ගන්න. මම 2019 තමයි පැවිදි වෙන්නපත් වුණේ. මම නාතකන ආරණ්‍ය සේනාසනයට එන්න ප්‍රථම කජුවත් ආරණ්‍ය සේනාසනය කියලා සේනාසනයක් තිබුණා. එතන තමයි මට පැවිදි ලැබුණේ. ඊට පස්සේ මම මේ නාතකන ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. ඒක මොකද හේතුව එතන මේ ඊ타ත්ම පහසුකම් තියෙනවා. කියන්නේ දේශගුණය අතුනොත් බොහොම සප පහසුකම් තියෙනවා. එතන කියන්නේ මේ බිම් බොන්න මේ පානය කිරීම තියෙන ජලය පවා මේ පිරිසිදු වතුර ටිකක් ලැබෙන්නේ. ඉතින් පයිප් වතුරට වඩා අපිට ලැබෙන්නේ උල්පත් ජලය තමයි අපිට ලැබෙන්නේ. ඒ ජලයත් බොහොම සීසලයි. ඉතින් දකින හැමතැනම සිත් ඇද ගන්නා සුළුයි. හේතුව දකින තැන මහ විශාල ගස් කොළන් තියෙනවා. ඉතින් ආරණ්‍යයක් කියලා අමුතුවෙන් අපිට හිතන්න දෙයක් නැහැ. ඒක ආරණ්‍යයක්ම තමයි. ඒ ගස් රූක්ෂ ගස්වලේ හුළඟ වදිනකොට සැහැල්ලුවක් සැනසෙල්ලක් ලැබෙනවා. ඒත් එක්කම අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් යටතේ ඉන්න ලැබීම ගැන මම හිතන්නේ බොහෝ පෙරම් පුරලා තමයි මම ලැබෙන්න ඕනේ වගේ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ හැවන් පළස්සේ චන්ද්‍රවංශ කියන ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ කුරුණාංශයලා වෙන්නේ කඩවැද්දු ජීනවංශ ස්වාමීන් වහන්සේ. ඒ වගේම මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ. එතකොට ගැටමාන්නේ වියුන්වංශ ස්වාමීන් වහන්සේ. ආර්ය ධම්ම ස්වාමීන් වහන්සේ වෙන ස්වාමීන් වහන්සේලා යටතේ අවිචත අමතරව තවත් විශාල ස්වාමීන් වහන්සේලාගේ යටතේ තල බොහෝම ශික්ෂාකාමී සුපීසල් වික්ෂසාමි අත්පසේ මායු වර්ධන සප වර්ධන කොට ගුණ වර්ධන සියලුම දෙයකින් සප සම්මුතියකින් යුක්ත විච්ච ස්වාමීන් වහන්සේ නමක්.
ඒ කරුණාවෙන් හදවත් පිරෙන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ළඟ ඉන්නකොට කිසිම රෝගයක් දැනෙන්නේ නැහැ. තිබුණත් උන්වහන්සේ ඇවිල්ලා ඒ වචන දෙකක් කතා කරලා ගියත් මහා පුදුමාකාර දෙයක් ඒක තියෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ නිතරම සොයනවා බලනවා තමන්ගේ යටතේ ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අවවාද අනුශාසනා දීමේදී බොහෝ දේවල් ඒ කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේලාගේ පැවැත්ම සම්බන්ධව උන්වහන්සේලා කොහොමද හැසිරුණේ උන්වහන්සේ කොහොමද හික්මුනේ ඒ සියලුම දේවල් කියනවා. ඔබ වහන්සේගේ ගිහි ජීවිතය පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරොත් ඔබ වහන්සේගේ රැකියාවක් නිරත වෙලා හිටියාද දරුවන් පිළිබඳව ඒ ගැන කතා කළොත් අපිට පුළුවන්. මොකද මම රැකියාවක් කරේ ඉස්සෙල්ලා මට පත්වීමක් හම්බුනේ 1975 අගෝස්තු මාසේ 5 වෙනිදා පුනරුත්ථාපන කචේරියේ පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවේ සුබ සාධක නිලධාරී කෙනෙක් වශයෙන් තමයි මට රැකියාව ලැබුණේ. ඒ රැකියාවේ ස්වභාවය තමයි 71 කැරැල්ලට අහුවෙලා නිදහස් වෙලා ආවේ කට්ටිය පුනරුත්ථාපනය කිරීම තමයි මට බාර තිබුණේ. ඉතින් මට ඒගොල්ලෝ සියලුම දෙනා හම් වෙලා ඒගොල්ලෝ වෙන මේ ලිපි ගොනු නඩත්තු කරලා ඒගොල්ලෝ යමට යමුනේ කොහොමද? ඒ තත්ත්වෙ මිදව ගන්න කොහොමද කියලා මම විශේෂ ලොකු කැපකිරීමක් කරලා ඒගොල්ලෝ හුඟක් දුරට මේ රැකියාවල ආරම්භ දෙන්න පුළුවන් කාන්තලේ උක් සම්බන්ධව තියෙන සීනි සංයුක්ත මණ්ඩලයට කියලා ඒ හිත සාමාන්‍ය අධිකාරිතුමා හම්බ වෙලා ඒගොල්ලන්ට මම රැකියාවල් ලැබ ආරම්භ දුන්නා. ඊට පස්සේ මාස 9 සේවය කරේ මට හිතුණා මේට වැඩි හොඳ ළංගම කියලා. ඉතින් අත් වශයෙන්ම කිසිම කෙනෙක් නොකරන දෙයක් ඉතින් මම ළංගමට යන්න උනේ මොකද ඒ කාලේ විදිහට වෙන බස් නැහැ. නමුත් අපි මේ තරුණකම හින්දා අත දික් කරන් ටක් ගාලා ළංගම බස් එකක් නතර කරනවා. ඉතින් ඒකට මේ වෙලාව තරුණකම තමයි මේ ළංගමට ගියේ නැත්තම් කච්චියට හිටියන මට මේටදී හොඳ සත්‍යයක් ගන්න තිබුණා. ඒ තිර ළංගමත් ඉඳලා එතන සිටි අවුරුදු 5ක් විතරයි. ඊට පස්සේ 82 නැවත වරක් මම කොළඹ ගියා ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතික සංස්ථාවේ. ඒකත් අවුරුදු 23ක් විතර සේවය කළා හරියටම 55 සේවය නිමා කළා. ඊට පස්සේ මම ගියා අපේ ජයන්ත ධර්මදාස මුදල් මහත්මයාගේ මොනගුරගේ කම්පැනියක් තියෙනවා ඒක සියෝක කියලා ඒකට ගෙන්නන්න බෙහෙත් වර්ගමයි. ඉතින් මම ඒ සම්බන්ධව විගණනංශයෙන් තමයි මම සේවය කරේ. මම විවාහ වෙලා හිටියේ නිකවරටියේම වැඩිකත් පවුලක කියන්නේ මේ විසනායක කියලා මහත්මයෙක් වෙන ගම්පති විශාල ගමේ ප්‍රභූවරයෙක් මම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් විශ්‍රාමවත් එතුමගේ ඒ මව්තුමියත් විදුහල්පතිනියක් ඒක පවුල සෑමෝදෙනාම ගුරුවරු වගේ ඉන්නේ. ඒගොල්ලෝගේ මුළු ජීවිතේ කොටසක්ම පින් වෙලා තිබුණේ නාතකන ආරණ සේනාසනෙම. පිනට දහමට නිතරම එනවා. ඇවිල්ලා හැම දෙයක්ම සොයලා බලලා ඒ ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු බලලා බෙහෙත් බලලා ඒවට මොකද්ද කෙරෙන්න ඕන කියලා ආහාර පාන ගැන බලලා ඒගොල්ලෝ ඒ විදිහට තමයි හිලේ දෙන්නම දැන් ජීවිතුන් අතර නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් මම විවාහ වෙලා හිටියා. එතුමිය මගේ පෙර බිරිඳ එතුමියත් බොහොම කාරුණික එතුමිය ගුරුවරියක් උපාධාර ගුරුවරියක් ඒත් එක්කම එතුමියගේ පළවෙනි පුතා තමයි ආනන්ද විද්‍යාලය කියන ගෙනියා දැන් වෛද්‍යවරයෙක් වෙලා දැන් පොළොන්නරු ස්පිතාලේ ආරෝග්‍ය ශාලාවේ සෛල වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරනවා. එතුමාගේ නැගණිය ආනන්ද බාලිකාවේ ඉන්නේ දැන් මෙයා අංශ කීපයකින් කියන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඔය වගේ ಜಾති කීපයක් සම්බන්ධ වෙලා දැන් ගොඩක් විෂයන් සම්බන්ධව දැන් කටයුතු කරගෙන යන්නේ ගමන් ඉන්නේ. ජයවර්ධන විශ්වවිද්‍යාල ෆොරෙන්සික් මෙඩිසින් කියන කොටස තමයි දැන් එයා අධ්‍යාපනය කරලා දෙක කොටසකින් පාස් වෙලා ඊළඟ කොටසට යන්න තමයි දැන් ඉන්නේ. ඉතින් එච්චර තමයි මට සාමාන්‍යයෙන් වෙන කියන්න දේවල් තිබුණත් දැන් මේකේ වැඩි ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. වහන්සේගේ දරුවන් එතකොට වෛද්‍ය විද්‍යාවෙන් බොහෝ දුර අධ්‍යාපනය ලැබලා ඉහළ තැන්වල සිටින දරුදරුවන් නේ. සාකච්ඡාවේ ආරමුණ දෙසට අපි නැවතත් යමුනොත් ස්වාමීන් වහන්සේ එතකොට අපේ සම්පත් කළුතරගේ වෙද මහත්තයව කොහොමද ඔබ වහන්සේට මුණ ගැහෙන්නේ? ඒකත් හඳ ලස්සන කතාවක් තමයි 2019 මම අපි හිතමු අපි අර ඉස්සෙල්ම සඳහන් කරපු අග්ගවංශ ස්වාමීන් වහන්සේ ප්‍රතිකාර බලන්න ගන්න ඕනේ කියලා ගියා මේ මෙහෙට නාවිරට. ඉතින් මෙහෙම සන්නස් මම ප්‍රතිකාරයක් ගන්න ඕනේ කියලා ඇවිල්ලා ඒක තමයි මට මොන ගැහුනේ.
මෙතුමා දැක්ක හැටිමයි මොකද සවනාසේ මේක සනීප ගන්න පුළුවන් වාර දෙකක් නැත්නම් 3 බෙහෙත් ගන්න හරියට ඉතින් පළවෙනි බෙහෙතම මට දුන්නා ඒක මට සෑහෙන ගුණයක් ලැබුණා නමුත් අවාසනාව කොවිඩ් ආවා මම හැම ඊට පස්සේ කියන්න බෑ 19 20 21 දැන් 22 වෙනකන්වත් මම හිතේ තාමත් නාය වෙනට යවෙන්නේ නැහැ මේ කොහොමදත් ඊට පස්සේ මට මේ ප්‍රතිකාර ගත්ත එක මන්දී කොහොම හරි මේ වේද මහත්තයත් එක්ක සම්බන්ධතාවය මම පවත්වාගත්තා නිතරම කොහොම හරි කතා කරලා තමයි මේ සම්බන්ධතාවය ඇති කරගත්තේ ඊට පස්සේ තමයි මේ ප්‍රතිකාර ගන්න ගියේ ඉතින් මගේ මූත්‍ර සම්බන්ධව තමයි මට මේ ගැටලුවක් ආවේ වේද මහත්තයා කිව්වා ඇවිල්ලා එන්න සම්නාස ප්‍රශ්නයක් නම බෙහෙත් කරන්න කිව්වා. ඔය මේ මූත්‍ර අමාරුව හැදිච්ච ගැන මම හිතනවා මෙතෙන්ද කියන එක හොඳයි කියලා. මොකද මේ රෝග නිදානයක් නැතුව රෝගයකට ප්‍රතිකාර කරන්න බෑ මම දන්න විදිහට දේශීය වෛද්‍යවරු මොන වෛද්‍යවරුත් බලන්නේ රෝග නිදානය තමයි. ප්‍රතිකාරය නෙවෙයි වැදගත් වෙන්නේ. ඵලය නෙවෙයි වැඩි කරන හේතුවයි තමයි බලන්නේ. ඉතින් හේතුව වශයෙන් බලනවා නම් මට මතකයි 2015 අපි කාර්යාලේ වැඩ කරපු කෙනෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලා ඉතින් එයාගේ මල ගෙදර ගිහිල්ලා මං ආව එනකොට රෑ 12 වෙලාව. ගෙදරට ඇවිල්ලා හොඳට නාලා මට හිතුණා මේ කාට ටිකක් බොන්න ඕනේ. අපි ගෙදර දෙන්න මම නෙදී ඒකට මං කරදර කරන්නේ නැහැ. රෑ 12ට විතර මම ඇවිල්ලා නාලා ඉවරලා ලොකු ජොග් ගත්තෙන් ලොග් එකක් කාට එකක් වත් කරා. මම මේ සීනි තිබුණා හකුරුත් තිබුණා. වන්නොත් මේ ෆ්‍රිජ් එකේ තිබුණා මේ අයිසින් වගේ. මම කවදාකවත් කන්නේත් නැ කේක් කැලකත්ම වැඩි කන්නේ නිකන් අයිසින් ටික කටේ තියාගත්තා පිව්වට හොඳයි වගේ තව ටිකක් ගත්තා තව ටිකක් තිබ්බේ ඔහොම බලනකොට මුළු පීරිසෙම ඉවරයි මම විඳාගත්තා පාන්දර 2:00 විතර මම ආවේ දුන්නා මූත්‍රා කරන්න ඕන කියලා මූත්‍රා කරන්න බෑ උත්තරාදර්ශයක් විලා ඊට පස්සේ ටිකට ගියන්න පටන් ගත්තා දැවිල්ලක් ආවා ඒ දැවිල්ල කොච්චරද කියලා මට කියන්න බෑ මම අමාරුවෙන් එළිවෙනකන් ඉඳලා ළඟ හිටපු වෛද්‍යවරයෙකුට ගිහිල්ලා කියලා යන්තම් බෙහෙත් එක ගත්තා ඒ ප්‍රතිකාරණුත් එච්චර වැඩක් උනේ නැහැ ඊට පස්සේ වෛද්‍යවරු දුන්න මේ පරීක්ෂණ ටික කරගෙන එන්නේ කියලා ඊට පස්සේ මරදානේ තියෙනවා වකුගඩු සම්බන්ධව එතනට ගිහලා එතන හිටියද සෑහෙන කාලයක් 2015 16 17 18 වගේ දිගටම ගියා ප්‍රතිකාර කරගන්න. යනවා එනවා ඉතින් එක පරීක්ෂණ කරනවා ස්කෑන් මාර්ග කරනවා යුරෝෆෝමෙට්‍රි කියලා මූත්‍රා පරීක්ෂණත් කරනවා මෙහෙමත් හැමදාම තියන මාස 4 සැරයක් යනවා එනවා ඕමම තමයි හිටියේ. පැවිදි වුණාට පස්සේ අවුරුදු 3ක් එක දිගට යන්න බැරුණා. ඉතින් මට හිතුණා යන්න ඕන කියලා ආපහු ගිහිල්ලා ඒ ඔක්කොම අවුරුතුෙන් බලලා අන්තිමට මම පරීක්ෂණ කරන්න ඕනේ කියලා කිව්වා. ඒ අතරතුර මම ගිහිල්ලා අපේ වෙද මාත්‍යාගේ මම හිතන්නේ දවස් 7ක් 8ක් වගේ මම ප්‍රතිකාර ගත්තා කියලා මට මතකයි. වෙද මාත්‍යා මට දුන්න ප්‍රතිකාර හොඳට කරා ආහාර පාන වලිනුත් හැමදේම ඒ විදිහට මම හොඳට බලාගත්තා. ඒ වගේම මෙතන අනිකුත් වෛද්‍ය මහත්මුරු බොහෝම කරුණාවන්තයි. ඒගොල්ලෝ තව නිතර දෙවිල කතා බහ කරනවා. පුපස්තාවට ඉන්නේ දරුවෝ බොහෝම හොඳයි. හැමෝම හොඳයි ඒක අධ්‍යක්ෂ මණ්ඩලයට මහතුරු පවා මගෙත් එක්ක ඇවිල්ලා ගොඩක් වෙලාවට කතා කර හිටියා. ඒ ඉතින් කොහොම ඉඳලා අන්තිමට මම සනීප වෙලා ගෙදර ඇවිල්ලා නැවතරක් මම ආයෙ මේකට ගියා වෛද්‍යවරයා හම්බෙන්න. එතුමා හොඳට බලලා කිව්වා ස්වාමීන් වහන්සේගේ පරීක්ෂණ වාර්තා අනුව මට කිසිම වකුගඩු රෝගයක් පේන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රෙෂර් පෙති බොන්න එපයි කිව්වා. මම ප්‍රෙෂර් තිබුණා 98ක් 95ක් වගේ තිබිලා 95 කොහොම 150ක් 160ක් 70ක් වගේ තිබුණා. නමුත් වෙද මහත්මයාගේ කවදාකවත් ඇහුවේ නැහැ ස්වාමීන් වහන්සේට ප්‍රෙෂර් තියෙනවද කියලා. අන්තිමට වෙද දොස්තර මහත්තයා කිව්වා ස්වාමීන් වහන්සේ 80යි 120යි කිව්වා. මෙච්චර මගේ වයස 74යි 74 කෙනෙක්ගේ මේ වගේ තත්ත්ව පවතින්නේ නැහැ ස්වාමීන් වහන්සේ අවශ්‍ය නැහැ බොන්න කිව්වා. ඉතින් ඒ කියන්නේ මට දැනුණා වෙද මහත්තයාගේ ප්‍රතිකාර කොච්චර සියුම් විදිහට ගිහින් තියෙනවද කියලා. මම අහලා තියෙනවා ඔය කොවිඩ් වලට උනත් ප්‍රතිකාර ගත්තේ කට්ටිය. කොවිඩ් වලට ගන්නකොට එයාගේ තිබිච්ච අනිකුත් රෝග වලටත් එක්කම තමයි මේ ප්‍රතිකාර ලැබෙන්නේ මෙතන. 아무තෙන් මේක කියලා නේ මේ රෝගියා කියන්න ඕනේ නැහැ වෙද මහත්තයාට ලෙඩ මොනවද කියලා. වෙද මහත්තයා එක විනාඩි නිමේෂේ නාඩි අල්ලුවා විතරයි. සියලුම දේ මං හිතන්නේ මේ අර ස්කෑන් එකටවත් වැඩිය ඕනවට වැඩි තාම සියුම් විදිහට මෙතුමාට ඒක දැනෙනවා
මම දන්නා ඒ 아무තු බලයකුත් ඇති කියලා මට හිතෙනවා. මොකද මේ එතුමා පරම්පරා ගණනකින් ආවේ බොහෝම කාරුණික මහත්මයෙක්. අපි තවත් විපත් වේද මහත්තයෙක් කියන එතුමා කිව්වා වයසට වැඩිය හොඳ දක්ෂතාවයක් තියෙන වේද මහත්තයෙක් කියලා. ගොඩක් එතුමාට ගොඩක් වයසයි. ඉතින් ඒ එතුමා කිව්වා වයසට වැඩිය පුදුම හැකියාවක් තියෙන මහා පුදුම වෛද්‍යවරයෙක් කියලා. ඉතින් මම ඇත්ත වශයෙන්ම ගොඩක් සතුටුයි මේ වගේ වෛද්‍යවරයෙක් යටතේ ටිකක් බෙහෙත් ටිකක් ගන්න. ඉතින් මේ මට දැන් අනිත් වෙදකම පොඩි අසනීපයක් තිබුණත් වෙද මහත්තයාට කියනවා උන්වහන්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම වෙලාවක බෙහෙත් අරගන්න කියනවා. ඕනම උපදේශයක් දෙනවා. දැන් ඉතින් මට අර ඒ සම්බන්ධව තිබිච්ච බය නැති වෙලා දැන් තියෙනවා. දැන් වෙන කෙනෙකුට උනත් මම කියන්න කැමතියි යම් කෙනෙකුට මේ සීනි අමාරුව තියෙනවා නම් කියන්නේ බ්ලඩ් සුගර් කියන එක තියෙනවා නම් කරුණාකර මේ වේද මහත්තයාගෙන් බෙහෙත් ටිකක් ගන්න. අංශ භාගය තියෙනවා නම් බෙහෙත් ටිකක් ගන්න. වෙන ඕනම රෝගයක් ගැන කිව්වොත් මොකද එක මහත්තයෙකුට තිබිලා තියෙන මාංශ මේ දියවීමේ රෝගයක් කරුවා වගේ අසනීපයක්. ඒක මම හිතන්නේ වෙන ක්‍රමයකට අහු වෙලත් නැහැ. ඒ මහත්තයාට මූලික වෙන නැගිට ගන්න බැරිලු වගේ රෝග ගොඩක් තමයි තිබිලා තියෙන්නේ. මුත් මේ වේද මහත්තයා දැක්කට රෝගී අල්ලගත්තා. දැන් ප්‍රතිකාර කරලා දැන් අර බැරි කම නැගිටින්න බැරි කමට වඩා දැන් මේ මහත්මයා ඉස්සරහ අල්ලගෙන ඇවිත් දැන් මේ මහත්මයාට වැඩ කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඔය වෙන අපි අහලා නැති රෝගයක් ඔය කියන්නේ. ඉතින් අපි අහලා නැති රෝගෙ වේද මහත්තයා දන්නවා. මොකද පරම්පරාවකින් අම්මා තාත්තා නෙවෙයි අත්තමුත්ත කිරින් කිත්තා කෙරෙත්තා කියලා තියෙනවා නම් හත්මුතු පරම්පරාවක්. ඊටත් එහා ගිය ලොකු හැකියාවක් තියෙනවා. මොකද වෛද්‍යවරයෙකුට තියෙන්න ඕන ඇසු පුරුද්ද, දැක පුරුද්ද, කළ පුරුද්ද, ඊට පස්සේ පළ පුරුද්ද දෙන්න. මේ සියලුම දේවල් මුගක් ඒකට කියලන්නේ. වෛද්‍යකමනේ එතකොට අපේ ස්වාමීන් වහන්සේ පවසන රෝග ලක්ෂණ සහ උන්වහන්සේගේ අත්දැකීම් අනුව කුමක්ද මේ රෝග තත්ත්වය? ඔව් මේක සාමාන්‍යයෙන් අපි දන්නවා හැම කෙනෙකුටම කොලෙස්ටරෝල් හැදෙනවා, ඊළඟට ප්‍රෙෂර් එක හැදෙනවා, දිවෙඩියාව කියන රෝග තියෙනවා බහුතරයකට. ඒ රෝගත් එක්ක ගත්තම මේ රෝගේ ඊට වඩා පොඩ්ඩක් වෙනස්. මේක රෝග නිදානයක් තියෙනවා. උන්වහන්සේ රෝග නිදානිය හරි ලස්සනට පැහැදිලි කළා. සාමාන්‍යයෙන් අපේ පොතපතේ සහ අත්දැකීම් එක්ක ගත්තොත් වාතය පිතසෙම කියන අවස්ථා තුන නිසා තමයි රෝගය ඇති වෙන්නේ. මේක වාත රෝගයක්. ඒතර සාමාන්‍ය ජීවිතයේ බාල කාලේ මම නිතරම කියනවා කප රෝග නැත්නම් සෙම් රෝග. තරුණ කාලයේදී හැදෙන්නේ පිත් රෝග. වයසට යාමත් සමග අවුරුදු 45 50 කාලයක ඉක්මුවට පස්සේ සෑදෙනවා වාත රෝග. ඒතර මේතනදී අපේ හාමුදුරුවන්ගේ විශේෂයෙන්ම ඉස්මතු වුණු රෝගී තත්ත්වය තමයි පුරස්ත ග්‍රන්ථි ප්‍රදාහය කියන එක. දැන් පුරස්ත ග්‍රන්ථිය කියන්නේ මොකද්ද කොහොම ගොඩක් දිනට ගැටලුවක් වෙනවා. මොකද්ද මේ පුරස්ත ග්‍රන්ථිය කියන එක? සාමාන්‍ය අපි අහනවා අඩුයි. දුර්ලභ වචනයක් මේක. දැන් අපේ දේශීය වෙදකමේ මේකට සඳහන් කරලා තියෙන්නේ අස්ටිලා. වාත අස්ටිලාව. ඒ කියන්නේ වාතය ප්‍රදාන කරගත් රෝගයක්. ඒතර කොහෙද මේක තියෙන්නේ කියන එක දැන් ප්‍රශ්නයක් වෙනවා. මතක තබා ගත යුතුයි. පුරස්ත ග්‍රන්ථියක් පිහිටන්නේ සාමාන්‍යයෙන් පුරුෂ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධව. ඒකට පුරස්ත ග්‍රන්ථියකට ඇති වෙන්න පුළුවන් විශාලම ගැටලුව තමයි මේ පුරස්ත ග්‍රන්ථි ප්‍රදාහය කියන එක. මෙතන බටහිර වෛද්‍ය ක්‍රමයේත් එක්ක මම තර්ක කරනවා නෙවෙයි. වෙනත් වෛද්‍ය ක්‍රමත් එක්ක තර්ක කිරීම සුදුසු නෑ. ඒක දක්ෂ වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් කරන්නේ නැති කාරණාවක්. නමුත් එතනදී සමහර මතයක් තියෙනවා මේක වයසට යාමේදී ඇති වෙන තත්ත්වයක් කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් අකලට කෙස් පැසෙනවා. සමහර අය වයසට ගියාම කෙස් කොමත් පැහෙනවා. දැන් අපේ මේ වෙනකොට අවුරුදු 40 45 වෙනගෙන යනදී අපේ හිස කෙස් පවා ඒ කාලානුරූපව පැහෙනවා. හිස කෙස් පැසෙනවා. නමුත් කෙනෙක්ගේ පුරස්ත ග්‍රන්ථියක් වයසත් එක්ක සිදු වෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා සමහර අපේ මගේ නෝනාගේ අම්මා ඉන්නවා එක කෙස් ගහක්වත් පැහිලා නැහැ. අවුරුදු 70 ගාණක් වෙනවා. තෙවෙනි දේවලුත් අපි දැකලා තියෙනවා. ඒක තමයි තියෙන නිරෝගීකම කියන්නේ. දැන් පුරස්ත ග්‍රන්ථි ප්‍රදාහය ලොකු මතයක් තියෙනවා. අවුරුදු 40 පැන්නම 12කට එකක් සාමාන්‍යයෙන් ඇති වෙනවා. අවුරුදු 50 පැන්නම මේක 130ක් තියෙනවා. අවුරුදු 60 පණිද්දී සෑම අයකම පාහේ තියෙනවා 90ක් තියෙන රෝගී තත්ත්වයක් කියලා එහෙම තියෙනවා. එහෙම නේ. කෙනෙක් අසනීපයක් වෙනවා නම් ඒක සාමාන්‍ය ජීවිතයේ අවසානයේ අපි දක්වන අවුරුදු 100ක් වෙලා හොඳට ඇස් පේනවා.
එහෙම අවයවයක් විනාශ වීමේ හැකියාවක් නැහැ. ඒතර ගැටීමක් ඇති කරගන්න ඕනේ මේ වෙනත් වෛද්‍ය ක්‍රමත් එක්ක එම වයසට යාමේදී ඇතිවෙන. මෙන්න මේ රෝගයට බලපාන හේතු තියෙනවා. අපේ හාමුදුරුවෝ පැහැදිලි කරා හරි ලස්සනට රෝගයට නිදානයක් තියෙනවා. මේ රෝගෙට නිදානය තමයි අපාන වාතය ක්‍රියාත්මක වීම. ඒතර මොකද්ද මේ අපාන වාතය කියන්නේ? අපි නිසියාකාරව මල පිට කරන්න බැරි වෙනවා. මල වගේම මුත්‍රා පහ කිරීම නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ජලය පානය නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ව්‍යායාමයේ මදකම තිබෙනවා. දීර්ඝ කාලයක් වාඩි වෙලා කරන රැකියාවක් මේකට බලපාන්න පුළුවන්. ඒ වගේම අපි ගන්න අපත්‍ය ආහාර කියන්නේ ශනිකව ජීර්ණ වෙලා අවසන් වෙන ආහාර වර්ග මේකට බලපානවා. බොහෝ වේලාවක් ශරීරයේ ආහාර මාර්ගය තුල ජීර්ණ වෙන ආහාර අපි ලබා ගත යුතුයි. අනිත් එක සමබල ආහාර වේලා අතිශයින්ම පෝෂක වලින් සම්තෘප්ත වෙච්ච ආහාර වේලක් අපි ගන්න ඕන. ආහාර විශේෂයෙන් බලපානවා විහරණ නැත්නම් එදිනෙදා දිනචර්යාවත් මේකට බලපාන. ඒතර මේ රෝගය හේතු රාශියක් නිසා ඇති වෙන්න පුළුවන්. ඒවටත් අමතරව කෙනාගේ දුර්වලතාවය මේ ආහාර සහ විහරණ කියන එක අපි තුමු ක්‍රිකට් ක්‍රීඩකෙක් වගේ ක්‍රීඩකයෙකුගේ පන්දුවක් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව වැඩිවීමක් වෙන්න පුළුවන්. රණ්ඩුවකදී ඇතිවෙච්ච පහපාරක් වැඩිවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැටීමකින් ඇතිවෙච්ච තෙරපීමක් පීඩනයක් වගේ වෙන්න පුළුවන්. කාලයක් ගිහිල්ලා මේක පුරස්තග්‍රන්ථියට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි පුරස්තග්‍රන්ථියේ ප්‍රදාහය කියන එක තව එහාට ගියොත් පුරස්තග්‍රන්ථි පිළිකාව තත්ත්වයටපත් වෙනවා. ඒ පිළිකාවක් වුණත් වෙනත් වෛද්‍ය ක්‍රමයකින් ශල්‍ය කර්මයක් කළ ඉවත් කරන්න හැකියාව තිබෙන්නේ සුව කිරීමේ හැකියාව තියෙන්නේ ආරම්භක අවස්ථාවේ පමණයි. නමුත් අපේ දේශීය වෙදකමේ ඒ සඳහා අති විශිෂ්ට ප්‍රතිඵල සහගත ප්‍රතිකර්ම අපි ළඟ තියෙනවා. අපි කරලා තියෙන මේ ප්‍රතිඵලක් තියෙනවා. ඒ වගේම මේ පුරස්තග්‍රන්ථිය පිහිටලා තියෙන කොයිද කියන එකේ ලොකු දැන් මතයක් ඇති වෙනවා. දැන් කෙනෙක්ට කොහෙද මේක තියෙන්නේ මේ වෙද මහත්ය පැහැදිලි කරනවා පුරස්තග්‍රන්ථි කොහෙද තියෙන්නේ කියන එක. අපි මුත්‍රාශය ගත්තොත් පුරුෂ ප්‍රජනක පද්ධතිය මුත්‍රාශයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මුත්‍රා ප්‍රණාලය. මෙන්න මේ මුත්‍රා ප්‍රණාලය ගමන් කරන්නේ මුත්‍රාශයේ ඉඳලා බාහිරයට මේ පුරස්තග්‍රන්ථිය තුලින්. එතකොට යම් කිසි ආකාරයකට වාතකෝප හේතුවක් නිසා වාතය ප්‍රබල වීම නිසා අපි දේශීය වෙදකමේ වාතය ප්‍රබල වීම නිසා මෙන්න මේ ප්‍රණාලයේ වැසීමක් සිදු වෙනවා. වැසීමක් සිදු වුණාම මුත්‍රා පිටවීම නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. අපි කියනවා මුත්‍ර කුච්ච අවස්ථාවක්. කියන්නේ මුත්‍ර බැහැර කිරීම හරි වේදනාවයි. එතකොට මුත්‍ර පිට කරන්න අමාරුයි. රාත්‍රී කාලෙදී කීප වතාවක් මුත්‍ර පිට වෙනවා. මුත්‍ර දැවිල්ලයි. මෙන්න මේ කියන රෝග ලක්ෂණ බොහොමයක් ඇති වෙනවා. ඉතින් මේක හරි පීඩනයක්. අවසානයේදී රෝහලකට ගියොත් කැතීටර් එකක් දාලා තමයි මුත්‍ර පිට කරන්න සිද්ධ වෙන්නේ. එවැනි තත්ත්වයක් ඇති වෙනවා. මේක අවසානයේදී ප්‍රදාහය වැඩි දියුණු වෙලා මුත්‍ර කිසිසේත්ම පිට වෙන්නේ නැති වුනහම උස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා. ඊළඟට අධික ලෙස දාඩිය දානවා. ආහාර ගන්න බෑ. මල පහ පිට වෙන්නේ නැහැ. විතරක් නෙවෙයි කෙලින් හිටගෙන සිටීමවත් ඉතාමත්ම අපහසු තත්යකට ඇති වෙනවා. ඊට පස්සේ තමයි කැතීටරයක් දාලා අපිට සිද්ධ වෙනවා රෝහල් වල අපි දැකලා තියෙනවා කැතීටරයක් දාලා මුත්‍රා පිට වෙන්න ඒ වගේ ප්‍රතිවර්ග බොහෝ දේවල් කරලා අවසානයේදී ශල්‍ය කර්මයක් කරලා මේක ඉවත් කරලා දානවා. ඒකට මට අපේ ස්වාමීන් වහන්සේව හමු වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ ආරම්භයේ. ඒ කියන්නේ බොහොම අමාරු තත්ත්වයෙන් ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රතිවර්ග පානය කළා තිබුණා. අපි කිව්වා හම්දුන්නේ මේක අපි බොන එක නතර කරමු. නතර කරලා මගේ බෙහෙත් වට්ටෝරු වලට යමු. මුළුමනින්ම කසාය භාවිතා කරා. මුළුමනින්ම කසාය භාවිතා කරා. භාවිතා කරලා මෙන්න මේ පුරස්තග්‍රන්ථි වල තියෙන ගැටලුවට අපි ප්‍රතිකාර ආරම්භ කරා. ඒතර පුරස්තග්‍රන්ථි ප්‍රදාහය කියලා කියන්නේ මෙන්න මේ පුරුෂ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ කොස් සැටයකටත් වඩා ඉතා කුඩා ප්‍රමාණය අපි ගොත් ආමන් ගෙඩියක විතර ප්‍රමාණය සුදුලුණු ගෙඩියක් කියලා කියමු අපි. ඒ ප්‍රමාණය කුඩා ව්‍යුහයක්. ඒක තුලින් තමයි මේ සාමාන්‍යයෙන් මුත්‍රා මාර්ගයේ ගිහිලා තියෙන්නේ. මේ පුරස්තග්‍රන්ථිය පිහිටලා තියෙන්නේ අපි දන්නවා තව තියෙනවා අන්තරාල සෛල කියලා තියෙනවා පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව වෘෂණ කෝෂ තුල. ඊට අමතරව තමයි මේ පුරස්තග්‍රන්ථි තියෙන්නේ. ඊටත් අමතරව කූපර් ග්‍රන්ථි තියෙනවා. මේ ග්‍රන්ථි තුන පිහිටලා තියෙන්නේ සාමාන්‍යයෙන් ලිංගික ප්‍රජනන ක්‍රියාවලියේදී ශුක්‍රාණු ගමන් කිරීම සඳහා අවශ්‍ය වන තරලමය මාධ්‍ය ලබා දීම සඳහා ඒ අඛණ්ඩව ඒ ක්‍රියාවලියේ කාරණාව හරියට නිසියාකාරව සිද්ධ වීමත් මේක සෑහෙන වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙවැනි රෝගයක් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ සාමාන්‍ය ඇති වෙන්න පුළුවන් දැඩි මානසික ආතතියකින් පෙළෙන කෙනෙක් වුණත් මෙවැනි රෝගයක් ඇති වෙන්න පුළුවන්. ගොඩාක් වාඩි වෙලා ඉන්නව නම් ඒ වගේ අයට බහුලව මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මානසිකත්වයට බලපානවා. මානසිකත්වය මේ රෝගී තත්ත්වයට බලපානවා වසර ගණනාවක් තුල. ක්ෂණිකව නෙවෙයි. එතකොට රෝගය වැළඳුන අයෙක් ඒ ආත්මි දෙන්නට හෝ පාලනය කර ගැනීම සඳහා මොන වගේ ප්‍රතිකාර ක්‍රමද දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ? ඔව්. රෝගය වැළඳෙන්න කලින්
මෙවැනි රෝගයක වැළඳෙන්න කලින් අපි දන්නවා හොඳට ව්‍යායාම කරන්න ඕනේ. ඒ වගේම ජලය හොඳින් පානය කරන්න ඕනේ. සමතුලිත ආහාර වේලක් ගන්න ඕනේ. මුත්‍රාකාරක ඖෂධ කියන්නේ අපි ආහාර වර්ග එදිනෙදා කතුරුංග වගේ දේවල්, සාරණ වගේ දේවල්, නිර්මුල්‍ය වගේ දේවල් අපි ආහාරයට එකතු කර ගන්න ඕනේ. රතු ලුණු වගේ දේවල් අපි එදිනෙදා ආහාරයට එකතු කර ගන්න ඕනේ. කැමති නම් පුළුවන් නම් කුප්පමේනිය වගේ ආහාරات ඉතා හොඳයි. රතු ලුණු දාලා සකස් කර ගන්න පුළුවන් නම් ඒවට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම නිතිපතා අනිවාර්යෙන් පලා වර්ග වැඩි වේලාවක් ආහාරය ජීර්ණ වෙන ආහාර වර්ග ශනික ආහාර වලින් ඈත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ පුරස්තගන්ති ප්‍රදාහයටත් අර්සස් කියන රෝගී තත්ත්වයටත් ඍජුවම බලපානවා වර්තමානයේ මේ පොටෑසියම් නයිට්‍රේට් කියන දේවල් අන්තර්ගත කරලා සකස් කරලා තියෙන සොසේජස් වර්ග සොසේජස් අතිශයින් බලපානවා සමහර බීම වර්ග වල ශනික පාන වර්ග වලත් මේවට අහිතකර රසායනික සංඝටක තියෙන නිසා පුරස්තගන්ති ප්‍රදාහය තියෙන පුළුවන් මුත්‍රාකාරක නොවන සංඝටක විනාශ කරන මුත්‍රාශය විනාශ කරන තත්ත්වයක් නැති වෙනවා විශේෂයෙන් මේකෙදී පුරස්තගන්ති ප්‍රදාහය ඇතුණාම වකුගඩු වලට විශාල බලපෑමක් ඇති වෙනවා. වකුගඩු විනාශ වෙලා යනවා. බරපතලම තත්ත්වයක තමයි අවසානයේදී වකුගඩු විනාශ වුණොත් ඖෂධ ප්‍රතිකාර ලබා දීමේ ලොකු ගැටලුවක් මතුවෙනවා. ඒතර ප්‍රතිකාරය අපිට කැඳ වර්ග දක්වා යන්න වෙනවා. ඒ වුණොත් හරි අමාරු වෙනවා. ඒ නිසා මේක ආරම්භයේදීම දැනගත්තොත් හරිම සරලයි. දින කිහිපයයි අපේ හාමුදුරුවනුත් මම හිතන්නේ සතියක් දින 8ක් 9ක් වගේ තමයි රෝහලේ නේවාසික විහිටියේ. ඉතින් ඒක අපිට විශාල වශයෙන් හඳුනා ගැනීමත් සමග හොඳ ප්‍රතිකාර පද්ධතියක් කරන්න හැකියාව ලැබුණා. ඉතින් මේක කෙනෙක්ට මේකෙන් වැළකෙන්න පුළුවන් ඇත්තටම. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක තර්ක කරනව නෙවෙයි. ඒ අය වර්ග කරලා කියනවා මෙන්න මේ වයසේදී මේක ඇති වෙනවා කියලා. ඒකට හේතුව තමයි කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, බ්ලඩ් සුගර් හෘද වස්තුවේ තියෙන ගැටලු මෙන්න මේවා තමයි විශේෂයෙන් බලපාන්නේ. මොකද අපේ දේශීය වෙදකමේ අධිරක්තතාපය නැත්නම් රූක්ෂ වාතය කොලෙස්ටරෝල් කියනවා අධිරුධිර පීඩනය මధుමේහය කියන දියවැඩියා වෙන රෝග මේ සඳහා බහුලව බලපානවා. වෛද්‍යතුමනි දැන් මේ පුරස්ති ග්‍රන්ථි ප්‍රදාහය කියන මේ රෝග තත්ත්වයට දේශීය වෛද්‍ය විද්‍යාවේ මොන වගේ ප්‍රතිකාර ක්‍රමද තියෙන්නේ? ඔව් හරි වැදගත්. මොකද මේ අපිට බලන්න වෙනවා මේ රෝගය තියෙන්නේ කොතනද කියලා. ඔව්. ඒ කියන්නේ කොතනද කියලා කියන්නේ වයස කීය කෙනෙක්ටද මේ රෝගේ හැදිලා තියෙන්නේ. එහෙනම් මේ රෝගයේ තියෙනවා සාමාන්‍ය ආරම්භක අවස්ථාව, ඊළඟට රෝගී මැද අවස්ථාව සහ පුච්ච සාධ්‍ය. ඔව් අධීර කීපයක් රෝගේ තියෙනවා. කොහොම නමුත් රෝගියාව අපිට හම්බ වෙන්නේ අන්තිම අවස්ථාවේ. රෝගය උත්සන්න වෙලා මුත්‍ර පහ වෙන්න ඊටාම අපහසු වෙලා කොහොමත් තවත් අතුරු ආබාධත් උස්ම ගැනීමේ අපහසුතාවයත් ඇතිලා මල පහ වීමේ ගැටලුත් ඇතිලා බඩ පුරව දාලා ප්‍රෙෂර් එක වැඩි වෙලා අන්න ඒ වගේ දේවල් එක තමයි අපිට හම්බ වෙන්නේ. ඒතර ඒ අවස්ථාවේදී අපි වයස විශේෂයෙන් බලපානවා. එතනදී ශරීර සෞඛ්‍ය ශක්තිමත් භාවය බලපානවා ප්‍රතිකාර සඳහා. ඒ නිසා අපිට නිශ්චිතව මෙන්න මේ ප්‍රතිකාරය කරනවා කියලා අපිට කියන්න බෑ කෙනෙකුට. අපේ ස්වාමින් වහන්සේට නම් අපි පත්තු බැඳා තෙල් ගෑවා කසාය වර්ග දුන්නා ගුලි වර්ග දුන්නා සඳහා කල්ක දුන්නා විවිධ උපක්‍රම භාවිතා කරා එවැනි දේවල් අපි භාවිතා කරනවා. ඒතර තවත් කෙනෙකුට අපිට ඒකම නෙවෙයි. ඒ කෙනාගේ ප්‍රകൃතිය අනුව අපි ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ මේක මෙන්න මේ පුරස්ත ග්‍රන්ථි සඳහා මෙන්න මේ කසාය දෙනවා මෙන්න මේ ඖෂධය දෙනවා කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. මේ ක්‍රමවේදී භාවිතා කරනවා කියලා. මොකද ඒ රෝගියාගේ ස්වභාවය සහ පවතින තත්ත්වය අපි හඳුනාගෙන තමයි ප්‍රතිකාර කරන්නේ. වෛද්‍යතුමනි මේ රෝග තත්ත්වයට සිදු කරන ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව වීමක් සිදු වෙනවද නැත්නම් රෝගේ පාලනය වීමක් පමණයිද සිදු වෙන්නේ? අනිවාර්යයෙන්ම. මම හිතුවටත් වඩා බොහොම කෙටි කාලයකදී අපි ස්වාමීන් වහන්සේව දින 7-8කින් අපි නිවාසිකව තබාගෙන ප්‍රතිකාර කරන්න දුන්නා. ඊට පස්සේ උන්වහන්සේට සතියක විතර නැවත රැගෙන ගිහිල්ලා බොන්න බෙහෙත් මම නියම කළා. ඒ බෙහෙත් ටිකත් උන්වහන්සේ බිලා තිබුණා. ඊට පස්සේ එතනින් දැන් මාසයකටත් වඩා කාලයක් ගත වෙලා තිබෙනවා. උන්වහන්සේගෙන් මහලා දැනගන්න පුළුවන් මේ වෙනකොට කොහොමද රෝගී තියෙන තත්ත්වය කියලා. අනිවාර්යයෙන්ම මේ රෝගේ නිට්ටාවට සුව කරන්න පුළුවන් කොමන තැනක තිබුණා. ඊට එහා ගිය පුරස්තගන්ති ප්‍රදාහයෙන් එහා යන පුරස්තගන්ති පිළිකාර තත්ත්වය සඳහා අපි ස්ථීරසාරව නිශ්චිත ප්‍රතිකාරය අපේ වෙදකමේ බටහිර වෛද්‍ය ක්‍රමයනේ අපිත් එකට ගැටීමෙන් අපේ අය බොහෝ ප්‍රතිකාර ලබාගෙන සුව වෙන බටහිර වෛද්‍ය ක්‍රමෙත් එක්කනේ මේ රටේ වෛද්‍ය සභා තුනක් තියෙනවා. ඒක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ඊළඟට හෝමියෝපති වෛද්‍ය සභාව සහ ආයුර්වේද වෛද්‍ය සභාව. ඒකට මේ තුනෙන් බටහිර වෛද්‍ය සභාව යටතේ විශාල පිරිසක් මේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉන්නවා. ඒකට ඒකේ ප්‍රතිකාර ලබා ගැනීම සහ අපේ ප්‍රතිකාර ලබා ගන්න දේශීය ප්‍රතිකාර. ඒතර දේශීය ප්‍රතිකාර වලදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දේ බටහිර වෛද්‍ය ක්‍රමයේදී මම අහලා තියෙන විදිහට මම දන්න විදිහට පුරස්ත ග්‍රන්ථි වල පිළිකාවන් සඳහා ප්‍රාථමික අවස්ථාවේදී පමණයි
ප්‍රතිකාර තිබෙනවා. ඉන්නේ හාට ගිය දිතික අවස්ථාවක් આવොත් සාමාන්‍ය අසාධ්‍ය මට්ටමේදී අපි ප්‍රස්ත ග්‍රන්ථි පිළිකා සදා විශිෂ්ට ප්‍රතිකාර කරලා තියෙනවා. ඒවා අපි සාක්ෂි තියෙනවා අපි ළඟ සුව කරලා තියෙනවා. ඕනම ප්‍රස්ත ග්‍රන්ථි පිළිකාවක් දක්වා අපිට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තියෙන නිසා විශාල කාලයක් ගත වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේට යොමු වෙනට කලින් පුංචි ප්‍රශ්නයක්. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේදී ශල්‍ය කර්ම සඳහා යොමු වෙනවනේ වෛද්‍යතුමනි. එතකොට මේ වගේ අවස්ථාවකදී ශල්‍ය කර්මයක් තුලින් අතුරු ප්‍රතිඵලයක් අහිතකර ප්‍රතිඵලයක් ඇති වෙන්න පුළුවන්ද? ඕනම ශල්‍ය කර්මයක් කියන්නේ ශරීරයෙන් කොටසක් ඉවත් කිරීමක්. ඒ ශල්‍ය කර්මයේදී අපේ තියෙන අවයවයේ හැඩය වෙනස් වීමක් ඉඳලා ඒ ක්‍රියාවලිය වෙනසක් අත් වෙනවම තමයි. ශල්‍ය කර්මයෙන් පසු අපිට ගෙදර ඇවිල්ලා හෝ අපේ සාමාන්‍ය දිනදා ක්‍රියාවලියක් කිසිදු ශල්‍ය කර්මයකින් කරන්න බෑ. ඒ සඳහා අවම වශයෙන් මාස 3ක් මාස 6ක් වසර කිහිපයක් ජීවිත කාලයක්ම අපිට ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. ඉතින් ඒක කාලය වෙනස් වෙයි. නමුත් ශල්‍ය කර්මයෙන් අපිට කිසිසේත්ම හිතපු තත්ත්වයට නම් නැවතෙන්න බෑ. නමුත් අපේ ප්‍රතිකාර තුළින් අපි දන්නවා ආයත් යථා තත්ත්වයට ඒ අවයවය ඒ ඉන්ද්‍රිය එලෙසම ක්‍රියාත්මක කරනවා. මොකද අපේ ශරීරයේ තියෙන බයිස්ට්‍රාවි ක්‍රියාවලිය වැදගත්ම බයිස්ට්‍රාවි පරිවෘත්තීය ක්‍රියාවන් එක්ක සිදුවෙන බයිස්ට්‍රාවි පද්ධතියේ නයිට්‍රජනීය අපි නයිට්‍රජනීය බයිස්ට්‍රාවි සිදුවෙන්නේ වකුගඩු හරහා. මොකද ඔය ශල්‍ය කර්මය තුළින් නැවත ශල්‍ය කර්ම කීපයක් කරන්න අවස්ථාව ලබා කර ගන්න වෙනවා පුළුවන්. ඒකෙන් අනිවාර්යයෙන්ම වකුගඩු වලට බලපාලා මිය යන්නේ රෝගියා වෙන මුකුත් නිසා නෙවෙයි වකුගඩු විනාශ වීම නිසා. ඔය ශල්‍ය කර්ම කිරීමේ අවසාන ප්‍රතිඵලේ වකුගඩුවට ඍජුවම බලපාන. ස්වාමින් වහන්සේ දැන් ඊටාම සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් මේ වෙනකොට ස්වාමින් වහන්සේ මේ රෝග තත්ත්වයෙන් පූර්ණ සුවයට පත් වෙලා තියෙනවා. අපේ වෛද්‍යතුමාගේ ප්‍රතිකාර මගින්. එතකොට වෛද්‍යතුමා පවසපු ආකාරයට ස්වාමින් වහන්සේගේ වචනයෙන්ම අපි දැනගන්න කැමතියි මොනවද ස්වාමින් වහන්සේට සිදු කරපු ප්‍රතිකාර ඒවා කොහොමද සිදු වුනේ කියන එක ගැන. දවසට කීප විටක් මෙහෙත් දුන්නා. පුරුදු පාන්දරම මට මතක විදිහට කසාය එකක් එනවා. ඊට පස්සේ තව තලා ගුලි කසාය ගුලි ඔක්කොම එකටත් වෙනවා. මට හරියටම මතක නැහැ කොහොමද උනේ කියලා. ඒ හැම එකක්ම මේ වෙලාවට නිශ්චිත වෙලාවට මට ලැබෙනවා. ඊට වැඩි බාහිර ආයිට අමතර වශයෙන් කැඳ වර්ග දෙනවා මට. ඒ ආහාර ටික මට නියමිතව ලැබෙනවා. අනවශ්‍ය දේවල් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගිලන්පස වලටත් ලැබෙන්නේ ඒ නිශ්චිත දේවල්ම විතරයි. වෙන මේ තේ ගහට අනම්මන මොකුත්ම නැහැ. ඒක මොකුත් නැහැ. ඒකට අදාළ දේවල් බෙහෙත් මොනවාද තියෙන ඒකට අදාළ දේවල්ම තමයි. ඊට අමතරව මගේ මේ දුම්කලයක් බැන්දා. ඒ අවස්ථාවේදී මුල් දවසේ බැන්ද දුම්කලයක්. ඉතින් ඒක මට දැනුනේ එදා බොහොම අසහනෙන් තමයි මම හිටියේ අපහසුයෙන් හිටියේ. එළිය කරගත්තේ තමහරුන් දැවිල්ලක් ඇවිල්ලා පිච්චිලා වගේ දැනුණා. සේවිත මහත්තයා දැන් පහුවෙන්දා වෙනම බෙහෙතක් දුන්නා. ඒක ගොඩක් සමනය වුණා. ඊටත් පස්සේ තවත් බෙහෙතක් දුන්නා. මේක ගොඩක්ම හොඳටම හොඳ වුණා කියලා මට දැනෙනවා. ඉතින් ඒ අතරතුර මේ අනිත් බෙහෙත් වලුත් ඒ කසායම තමයි වැඩිපුර වැටෙන්නේ. ඒ වගේ ගුලි ලැබුණා. මට මේ නිදහසට එනකොට තවත් මට දුන්න වෙනම කසාය වගේක් එම ඒ අනුව ප්‍රතිකාර බීලා ඉතින් හොඳන් ඊට පස්සේ මට මේ මූත්‍රා පහවීම සම්බන්ධව මොකොත්ම නැහැ. මගේ පොඩි වැරදක් තියෙනවා. මට මේ වතුර පෙවීම පොඩි අපහසුතාවයක් තියෙන කොහොමදත් ඒක මේ අමතක වීමක් තමයි මට මේ වෙලා තියෙන්නේ. ඒකින්ද මේ මගේ වුණායින් මේක ඇති වෙනවා මිසක මේ ප්‍රතිකාර වලවත් වෙන දෙයක දෝෂයක් නෙමෙයි. ඉතින් ඒක මතක් හොඳට බෑ. පොඩ්ඩක් බිව්වොත් ඊට වැඩි වැඩිපුර ප්‍රමාණයට මූත්‍රා පිට වෙනවා. මම වතුර මිලිලීටර් 100ක් බිව්වොත් එම 250ක් විතර මූත්‍රා පිට වෙන ගතිය තියෙනවා මට. ඒක මම දන්නේ ඇයි කියලා. එතකොට මට දැන් හරි පහසුවක් දැනෙනවා. වැඩිපුර වතුර බිව්ව දවසට ගොඩක්ම හොඳයි. ඉතින් මට මේ පැන් ටිකක් වෙලාවට බීගන්න මේ මතක් වෙන්නේ යන්නේ ඒකයි මට පුදුම වැඩේ කියන්නේ. කොච්චර තිබුණත් ඒක මට පෙවෙන්නේම නැහැ. ඒ දුර්ලභ විදමාතත් මට නිතරම කියනවා ස්වයංවහන්ස මේ ඇඟට බෙහෙත් ඉල්ලලා තියෙන මේ වතුර ඉල්ලලා තියෙනවා දීලා නැහැ කියනවා. අතල්ල පැටි මට කියන මේ බීලත් ගහලා නෙමෙයි. ස්වයංවහන්ස මෙහෙමයි මේ ශරීරයට ඉල්ලන දේ ලැබිලා නැහැ කිව්වා. තව දවසක් මට මතක් වුණා අපේ ළමයා ඇවිල්ලා ප්‍රෙෂර් බලලා කිව්වා මේ ස්වයංවහන්ස ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙනවා. විදමාතයල බලලා ප්‍රෙෂර් නෝමල් කියලා. පොන්ට බැටරි කෑල්ල පරණ එකක් දාලා තියෙනවා. ඒකෙන්ද ඒක වැඩි කියලා. ඉතින් මේ වගේ මේ ප්‍රෙෂර් බැරිමුණ අපේ විදමාතයට 아무තු මීටර උන නැහැ. මීටර උනනේ අපිට. ඒක ගොඩක් වෙලා අල්ලන්නේ නැහැ. මෙන්න මෙහෙම කරලා මේ පොඩ්ඩක් බලලා එච්චරයි නාරය. ඊට වැඩි මොකුත් නැහැ. ඉතින් මං හිතන්නේ ඒකට වැටෙනවා මං හිතන්නේ අර මොන රාජ්‍යරංගෙද මන් දන්නේ නැහැ.
දසසිස රාවණ රජුන්ටගේ ඔඩු 10ක් තියෙනවා දැන් අපේ වෙද මහත්තයාට ඒහා සමානව සනිකව ඕනම දෙයක් තීරණය කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මුල් ගුරුවරුන්ගෙන් ලබාගත් ආభాසය. ඒක පරපරෙන් පරපුරට එන එකේ ඒ වගේ මේගොල්ලෝගේ ආශිර්වාදයේ අත්ගුණය කියන එක නම් මම හිතන්නේ මේ වෙද මහත්තයාගෙන් ඉහළටම තියෙනවා. ඒ අද්දකින් බෙහෙතක් ගත්තොත් බෙහෙතක් නෙවෙයි මම හිතන්නේ ඇල්බර්ට්ට කරන් බිව්වොත් ඒක සනිපෙන ගතිය තියෙනවා. ඒක පුදුම අත්ගුණයක්. එතකොට කොච්චර වගේ කාලයක් ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිකාර සඳහා යොමු වුණාද සුවය ලැබීමට? නේ මං හිතන්නේ දවස් උපරිමයේ 10ක් වගේ 10කුත් නෑ මං හිතන්නේ. ඒ දවස් 7ක් 8ක් අතරින් ගන්න සනි බෙලා ඉවරනවා මට. ඒතර වැඩි කල් ගියේ නෑ. අවසාන වශයෙන් ස්වාමින් වහන්සේට කුමක් අදහසක් ප්‍රකාශ කිරීමට තියනවද බලාගෙන සිටින අයට? කියනවා ඇත්ත වශයෙන්ම මම ප්‍රතිකාරයන් තියෙන පඬිතු විලියම් මල්ලිස් මහත්තයාගෙන බෙහෙත් තරම් තියෙන හුඟක්ම පඬිතු කෙනෙක්. නමුත් සංසන්දනය කරනකොට වෙද මහත්තයා එක්ක සංසන්දනය කරන්න බෑ. මොකද එතුමා බොහෝම පළපුරුදු වෛද්‍යවරයෙක් වුණාට ඊට තියෙන ගොඩක් තාම ওই භාගයක්වත් නෑ මං හිතන්නේ මේ වයස. ඊට වැඩි එහෙමින් ගිහලා මට මං හිතන්නේ මගේ ජීවිත කාර්යයේදී සිංහල හා ඉංග්‍රීසි ප්‍රතිකාරාන්තයෙන් මම ලැබපු එකම ජීවක වෛද්‍යවරයා මෙතුමයි කියලා මට කියන්න වෙන්ටරින් හෙට දෙයක් නෑ. ජීවක වෛද්‍යවරයෙක් ගාවට ගියාට පස්සේ කවදාකවත් එයාට රෝගියාට වර්ධින්නේ නෑමයි. ජීවක වෛද්‍යතුමා ප්‍රතිකාර කරලා තියෙන්නේ බුදුජානක වහන්සේට පවා ප්‍රතිකාර කරලා තියෙනවා අසාමාන්‍ය විදිහට. උන්වහන්සේටත් මේ බඩේ අමාරුවක් හැදිලා විරේකයකට දුන්න මේ මල් 3ක් දුන්නා. එක මලක් ගත්තන් පස්සේ 10 පාරක් විය කරනවා දෙවෙනි පාර මෙච්චරයි තුන්වෙනි පාර මෙච්චරයි කියලා ඒ ප්‍රතිකාර ක්‍රමය ගියා. ඉතින් මට හිතන්නේ මේ පරපුරෙන් එනවද දන්නෙත් නැහැ. ඒ වාසනාවක් ලැබිලා තියෙනවද දන්නෙත් නැහැ. ඒ ආශිර්වාද ලැබිලා තියෙනවද කියලා මම දන්නෙත් නැහැ. අත්ගුණයේ පිහිටීම හැම එකම ඒක කාරුණික භාව වෛද්‍යරෙක්ගේ තියෙන ඊටාම කාරුණික භාව වේද මහත්තයා තියෙනවා. කතා කරනකොට ඇති වචන ටික ගත්තාම ඒ ලෙඩාගේ ලෙඩේ භාගය සනීප වෙනවා. ඉතින් මෙහෙම වෛද්‍යවරු ගැන තමයි මම කියන්නේ හින්දා මම එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සතවර්ෂාදික කාලේ ජීවත් වෙලා තවත් රෝගීන් සුවපත් කරලා ඒ වගේම ගෝල බාලයන් ඒ වගේම ප්‍රමාණය බිහි කරන්නත් ඕන ඔය වගේම ගුණාංග තියෙන ගෝල බාලයෝ ටිකක්. නැත්තම් මේක බොහොම සංවේගදායක තත්ත්වයක්. මෙතුමාස්ගේ පස්සේ මේක වෙදකම හරියන්නේ නැත්නම් ඒත් නිකන් නෙවෙයි අත්ගුණයේ සහිත කරුණාවන්ත මෛත්‍රිය සහගත පිරී කෙනෙක් විතරයි මේ වෙදකමට සුදුසු වෙන්නේ. නැත්තම් ඒගොල්ලෝ මුදල් පස්සේ ගියොත් එමේ ඒගොල්ලන්ට වෛද්‍ය ක්‍රමය හරියන්නේ. නමුත් දැන් තත්ත්වයේ විදිහට දන්නේ විදිහට බොහොම ඉහළයි ඖෂධ වල මිල. ඒක තමයි දැන් මට කියන්න තියෙන්නේ. මට අහන විදිහට දැනගන්න ලැබෙනවා බින් කොහොම කිලෝවක් රුපියල් 18000ක් වෙනවලු. ඉතින් අනිත් ඒවා ගැන කොහොමද කියලා මම කියන්න දන්නේ නැහැ. 2000 තිබ්බ බෝතලේ 8000ක් වුණා කියලා මට ආරංචියක් ආවා. ඒ අනුව පේනවා මෙද මහත්තයා බොහෝම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. එහෙම වුණා කියලා මේ පොල් තෙල් මේ තල තෙල් වලට පොල් තෙල් දාලා එහෙම දෙන්නේ නැහැ. තල තෙල්ම තමයි ඒකත් පිරිසුදු තෙල්ම දාන්නේ. ඒක කිසිම වෙලාවකින් අඩු කරලා දෙන්නේ නැහැ. මාත්‍රාව අඩු කරන්නේත් නැහැ, වර්ග අඩු කරන්නේත් නැහැ. මේ බෙහෙත් වල කිසිම මේ සංයෝගයක් අඩු කරලා දෙන්නේ නැහැ. ගණන් වැඩි කියලා. තමන්ගේ කොයිතරම් පාඩු වුණත් මෙව වුණත් මේ බෙහෙත විදිහටම දීලා තුන්වන් සිහි කරගෙන මම හිතන්නේ දෙමව්පියන්ටත් එතුමා ගුරුවරුන්ටත් පින් දීලා තමයි බෙහෙත් කරන්නේ. ඒත් එක්ක මෙතුමාට පමණක් නෙවෙයි මෙතුමා මේ රෝගෙ බිහි කරපු දෙමව්පියෝ දෙන්නටත් මම පින් දෙනවා. මගේ දරුවා බිහි කරාට අනිත් එක මෙතුමාගේ යම් ගුරු පරපුරක් ඒවයි සියලුම ගුරු පරපුරින් සියලු දෙනාට මම පින් දෙනවා. මේ පින්වතුන් නිසා තමයි අපිට අද මේ ප්‍රතිකාරයක් ලැබුණේ. අනාගතයේදී ඔයගොල්ලන්ගේ පින්වත් කට්ටිය තව ඉන්නවනේ බෙහෙතක් ගන්නට විශේෂයෙන් මම කරුණාවෙන් මම ඉල්ලා සිටිනවා. දිහවැඩියාව එහෙම නැත්නම් බ්ලඩ් සුගර් කියන එකට නම් අනිවාර්යයෙන්ම බෙහෙතක් ගන්න වෙනවා. නැත්නම් ඕගොල්ලන්ට දහ දුක විඳින්න සිද්ධ වෙනවා. ඇස් දෙක නොපෙනී ගිහිල්ලා ඇඟිලි කපලා කකුල කපලා බොහෝම දුකසේ ජීවත් වෙන. ඒ තත්ත්වෙන් මිදෙන්න නම් වහාම දේශීය වෛද්‍ය ක්‍රමයට ගිහිල්ලා තමන්ගේ සීනි ටික අඩු කරගන්න. සීනි අඩු කරගන්නවා කියන්නේ නිරෝගී කියන එක. අනිත් රෝග හැදීමේ ප්‍රවණතාවය නැහැ මම හිතා. ඒක ලොකු ඒ ශක්තියක් ලැබෙනවා එතන. ඒ ශක්තිය ලැබීම තුළින් මම හිතන්නේ අනිත් රෝග බෝ වෙන අඩු. නැත්නම් මේක තිබුණොත් හැදෙන්නේ නැති රෝගයක් මේකයි කියලා කියන්නේ. එහෙනම් මට කියන්න තියෙන එච්චරයි. එතුමාටත් ඒ වගේ මේ
මේ සම්බන්ධ ඇවිල්ලා ওই දරුවටත් ඒ වගේම මේ සම්බන්ධ චනිත් මහත්මයාටත් අනිත් දරුවටත් මම පින් දෙනවා. මොකද මගෙන් යම් කිසි දෙයක් අහගෙන මේක අනුව බලලා යම් කිසි කෙනෙක් ප්‍රතිකාරයක් අරගෙන ඒකලොත් නිරෝගී වෙනවා නම් මට ඒක ලොකු සතුටක් ලැබෙනවා. ආරෝග්‍ය පරමාලාභ කියලා බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. නිරෝගී සම්පත හැම ඊට වැඩිය වටිනවා. රජෙක් වුණත් වැඩක් නෑ ලෙඩෙක් වුණත්. ඉතින් ලෙඩ නොවි ඉන්න නම් ඔයගොල්ලෝ පිරිසිදු විදිහට ජීවත් වෙන්න, ඒ වගේම මනස පිරිසිදු කරගන්න, කරුණා මෛත්‍රියෙන් ජීවිතය ගත කරගන්න. පුරුදු අදහස් ඉතින් ඉවත් කරන්න. රට යන විදිහට දුවන්න යන්න එපා. විතරම බුද්ධිමත්ව කටයුතු කරන්න. කළ යුතු නොකළ යුතු දේ හොඳට කල්පනා කරලා බලලා කරන්න. අවසාන වශයෙන් වෛද්‍යතුමාටත් යමක් පැවසීමට තිබෙනවාද අපේ වැඩසටහන නරඹන අයට? ඔව් අනිවාර්යයෙන්ම තිබෙනවා. මොකද අපි මේ වෙනකොට අති විශාල වැඩසටහන් ප්‍රමාණයක් YouTube වල මෙවැනි වැඩසටහන් කරලා තියෙනවා. සහ ප්‍රධාන මාධ්‍යත් අපි කරලා තියෙනවා. ඒ අතරින් අතිශයින්ම ප්‍රකාශ කළ යුතුයි, අවස්ථාවක් ලබා ගත යුතුයි. මගේ ජීවිතය තුළ මගේ නම ඉදිරියේ සම්පත් කළුතරගේ නැත්නම් කළුතරගේ සම්පත් කියන නම ඉදිරියේ විශේෂණ පද නැහැ. දේශමාන්‍ය, දේශ ශක්ති, තව විභූෂණ, කීර්ති සම්මානලාභී මේ කිසිවක් නැහැ. කිසිවක් මුදලට ගත්තෙත් නැහැ. ඉදිරියට ගන්නෙත් නැහැ. ඉදිරියටත් දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් වෙනවා. මේක අවස්ථාවක් කරගන්නවා. කවුරු හරි සම්මානයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මා ගාවට සම්මාන ගේන්න එපා. මොකද ඔය සම්මාන එවන ලිපි සෑහෙන මන් ළඟට එනවා. ලිපි ගොඩාක් තැපෑලෙන් එනවා. ඒවට මම දාන්නෙත් නැහැ. කවුරු හරි මේක අහගෙන ඉන්නවනම් කළුතරගේ සම්පත් කියන නම ඉදිරියේ එවැනි සම්මාන සදා අයදුම් කරන්න අයදුම් පත්‍රය එවන්නත් එපා. මොකද මට මේ ලැබෙන සම්මාන ඊට එහා සම්මාන. මොකද මම මේ අවස්ථාව කරගන්නවා අපේ ලක්ෂසාන මහවිද්‍යාලය අධ්‍යක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා දෙකටන වේද මහත්තයා. අපි හැමෝටම කියන්නේ නීලකාදී දෙකටන වේද මහතා ප්‍රියන්ත ධර්මදාස එතුමාගේ නම. එතුමා දවසක් මෙවැනි වැඩසටහනක මාව හඳුන්වා දුන්නේ දකින්නවාට වඩා කෙනෙක්. මට එදා හරිම සතුටුයි. කියන්නේ එතුමා මට ප්‍රකාශ කරන පසුව මම අහුව මොකක්ද මේ කතාවේ තේරුම කියලා. එතුමා කියනවා ඔබතුමාව දකින්නේ සාමාන්‍ය කෙනෙක් හැටියට. දකින්නට වඩා කෙනෙක් කියන්නේ අති විශිෂ්ට ප්‍රතිකාරයක් කරන්න පුළුවන් පුද්ගලෙක් හැටියට හඳුනා. මේ කියන්නේ වෛද්‍යවරයෙක්. අපේ සමහර වෛද්‍යවරු එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. ඇත්ත කතාව. නිර්ලෝභීව එතුමා මට ඒ කතාව කියනවා. මම ස්තුති කරනවා එතුමා. ඒ වගේම තමයි අපිත් එක්ක කටයුතු කරන තව වෛද්‍යවරයෙක් ඉන්නවා තරංග හුලංගම වේද පරම්පරාවේ වේද මහතා. එතුමා සමහර අවස්ථාවලදී ප්‍රසිද්ධිය කියන්නේ එතුමාගේ වැඩසටහන වලත් කියන්නේ කළුතරගේ සම්පත් කියන්නේ වේද මහතා මැජික් තමයි. ඒ කියන්නේ මේ බලාගෙන ලෙඩා මේ අසනීප ලෙඩා මේ සුව වෙනවා කියලා කියනවා. මම දන්නේ ඒ එතුමාගේ අදහස. මම එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ මට ලබා දීපු සම්මානය පිළිබඳව. ඒ වගේම තමයි මං හිතන්නේ මගේ ජීවිතේ මීට වඩා සම්මානයක් මින් ඉදිරියට හෝ ලැබෙන එකක් නෑ. ඒ තමයි අපේ බදුල්ලේ අපේ හාමුදුරුවන් වහන්සේ මට ලබා දෙන සම්මානය. ඒ කියන්නේ අපේ කීර්තිදර මෙතෙක් මෑත කාලයේදී විවිච්ච අති දක්ෂතම වෛද්‍යවරයා ඒ තමයි විලියම් අල්විස් වෙද මහතා. විලියම් අල්විස් වෙද මහත්තයාගෙනුත් අපේ හාමුදුරුවෝ ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. ඉතින් ඒ නමත් කියලා ඊටත් එහා ගිය මොකද්ද තව දේවල් ටිකක් කියලා මට දුන්න සම්මානය පිළිබඳව මම ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ ඒ ගෞරවය ප්‍රකාශ කරනවා ඊ타ත්ම ආඩම්බරෙන් යුක්තව.